හරි ළමයි අයිබෝවන් ටියුට් එක ගන්න ළමයි අතට හරි ටියුට් එක ළමයි 11 පිටුව පෙන්නන්න 11 පිටුව ඒක ළමයි 4 වෙනි ගාන බලමු 11 පිටුව 4 වෙනි ගාන හරි ඒක ළමයි මෙන්න මෙහෙම රූපයක් දීලා බලන්නකෝ හරි හරි මෙන්න මෙහෙම ළමයි රූපයක් දීලා තාම කියවන්න පොඩක් කවුරුත් හරි එතන මේ ආකාර ළමයි 11 වෙනි පිටුවේ 4 වෙනි ගාන බලන්නකෝ රූපේ දැක්වෙන ABCD චතුරස්‍රයේ AD හා BC පාද දිගින් සමාන වන අතර එම පාද සමාන්තරද වේ. බලන්න. AD හා BC පාද දිගින් සමාන වන අතර එම පාද සමාන්තරද වේ. අලමයි මෙහෙමයි කියන්නේ මේ බලන්න. මෙන්න මේ AD පාදයයි මේක AD නේ. මෙන්න මේ BC පාදයයි දිගින් සමානලු. දිගින් සමානයි කියලා ලකුණු කරන්නේ මෙහෙම නේද? ඔන්න. මේ AD පාදයයි මේ BC පාදයයි දිගින් සමානලු. සමාන වන අතර සමාන්තරද වේලු. ඒ කියන්නේ ළමයි මේ දෙක සමාන්තරත් වෙනවලු. සමාන්තරය කියලා ලකුණු කරන්නේ ළමයි ඊතල ගහලා නේද? සමාන්තරය කියලා ලකුණු කරන්නේ මෙහෙම ඊතල ගහලා. හරි. ඔන්න ළමයි දීපු දත්ත අපි ලකුණු කරා. මේ පාද දෙක සමානයි කියලා ලකුණු කරා. ඊට මේ පාද දෙක සමාන්තරයි කියලා එකත් ලකුණු කරා. හරි. ඊට පස්සේ කියනවා ළමයි බලන්න. දී ඇති දත්ත ලකුණු කොට ලකුණු කරානේ. දී ඇති දත්ත ලකුණු කොට පළවෙනි කොටස කියනවා ළමයි මේ බලන්නකෝ ABC ත්‍රිකෝණයේ අංග සමයි ADC බව සාධනය කරන්න. මෙන්න මේ ත්‍රිකෝණ දෙක ළමයි අංග සම බව සාධනය කරන්න. මේ දෙක අංග සමය කියලා සාධනය කරන්නලු. ඒක ලේසියි ළමයි බලා ගන්න. අංග සම බව සාධනය කරන්න නම් සමානාංග තුනක් ලියන්න ඕනේ. මම ලියන්නම් බලා ගන්න. මේ ත්‍රිකෝණ දෙකේ සමාන අංග යුගල් තුනක් ලියන්න ඕනේ. හරි. ඉස්සෙල්ම ලියන්න පුළුවන් ළමයි මේ AD පාදය මේ BC පාදයට සමානයි. ඔන්න. AD සමානයි BC. හේතුව ළමයි දත්තය. නැත්නම් දී ඇත.
ඔන්න AD සමානයි මේ දෙක සමානයි කියලා කිව්වා. ඊට පස්සේ සමානංග තුනක් ඕනනේ. ඔයාලා මෙන්න මේක බලන්න ළමයි මම මේ අතින් මෙන්න මේක පෙන්නන්නේ මොන වගේ එකක්ද බලන්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා නම් ඉස්සරහට අකුරක් නේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා නම් ඉස්සරහට අකුරක්. එහෙනම් ළමයි මේ කෝණය සමානයි නේද? ඉස්සරහට හැඩයට තියෙන නිසා මෙන්න මේ කෝණය සමානයි. ඒක ලියමු. මේකේ නම ළමයි මෙතනින් පටන් ගන්න. DAC. මේ කෝණය නම් කරන්නේ DAC කියලා. DAC කෝණය සමානයි. මෙන්න මේකට ළමයි. දැන් මේක නම් කරන්නේ ළමයි මෙතන කෝණය නම් කරන්නේ මෙතනින් පටන් ගන්න. ACB. ඒකට හේතුව ළමයි D ඇත කියලා කියන්න එපා. ඒක අපි ගත්තේ ඒකාන්තර කෝණ සමාන නිසානේ. මේ ඉස්සරහට හැඩේ නිසා මේ ගත්තේ ළමයි. ඉස්සරහට හැඩේ නිසා ගත්තා නම් ලියන්නේ ඒකාන්තර කෝණ කියලා. එතන මෙතන හේතුව ලියන්නේ ඒකාන්තර කෝණ. කෝණ කියලා ලියන්න නැතුව ළමයි මෙහෙම කෝණේ වගේ ඇඳක් කමන්නේ නැහැ. ඒකාන්තර කෝණ. හරි. දැන් තව එකක් කෝණනේ. තව එකක් ළමයි තියෙනවා මේ බලන්න. මෙන්න මේ AC පාදේ ළමයි පොදුයි නේද ත්‍රිකෝණ දෙකටම. මේ AC පාදය ත්‍රිකෝණ දෙකටම පොදුයි. එහෙනම් ලියන්න පුළුවන් ළමයි AC සමානයි AC ම ලියන්න පුළුවන්. බලන්න. AC සමානයි AC. ඒතර ඒකට හේතුව ළමයි පොදු පාදය. බලන්න. ඒකට හේතුව ළමයි පොදු පාදය. ඔන්න. දැන් ළමයි ඉතින් සමානාංග යුගල් තුනක් ලිව්වනේ අපි. ඉතින් දැන් ලියන්න ඕන අංග සමය කියලා. බලන්න. එම නිසා මේ ත්‍රිකෝණය ළමයි ACD. මේ ත්‍රිකෝණය ACD. ඊට මේක ළමයි මේක ABC. මේ ත්‍රිකෝණය ABC. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි. ඉරි තුනක් ගහනවා. ABC ත්‍රිකෝණය අංග සමයි මෙන්න මේකට ළමයි. ACD ත්‍රිකෝණය. අවස්ථාව ලියන්න පාගෝපා. හරි නේද? ඔන්න ළමයි පළවෙනි කොටස අපිට කිව්වා අංග සම කරන්න. ඔන්න අංග සම කරා. ඒක ලියාගන්න ළමයි. ඔය පරක් වෙලා ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයිට තේරෙන්නේ පොඩ්ඩයි. ඒක වෙලාවට එන්නේ නැතුනම. ඔන්න පළවෙනි කොටස හැදුව ළමයි ලියාගන්න. ඔයාලා මේ පන්ති ගාස්තු බදාදට කලින් කෙවල ඉවර කරන්න. නැත්තම් ඔයාලට ඉතිරි ටික එන්න බෑ. ඒ අර මුදල් ඇඩ් කරද්දි ළමයි ඇඩ් කරන්න දැන් ඔයාලා 15 වෙනිදා කිව්වොත් ඊළඟ මාසේ 15 වෙනකම් ක්ලාස් එකට එන්න පුළුවන්. ඒ විදිහට හදලා තියෙන්නේ. 20 වෙනිදා කිව්වොත් ඊළඟ මාසේ 20 වෙනකම් ක්ලාස් එකට එන්න පුළුවන්.
එහෙනම් ලියලා ඉවරයි මකනවා. අර මේ දෙවෙනි කොටස පොඩ්ඩක් බලන්න. හරි. ළමයි මෙහෙම බලන්න. AB සමානයි DC බව සාධනය කරන්න. හරි. දැන් තමයි ඔයාලා මම මේ කියන ටික හොඳට අහන්න. දැන් අපි ඔප්පු කරානේ ළමයි මේ දෙක අංග සමය කියලා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක ළමයි අංග සමය කියලා ඔප්පු කරා. අංග සමනල් ළමයි හරියටම ත්‍රිකෝණ දෙක එක සමානයි. පොඩි දශමයකවත් වෙනසක් නැහැ. මම කියන එක තේරෙනවනේ. මේ දෙක ළමයි අංග සමය කියලා ඔප්පු වෙලා ඉවරයි දැන්. එහෙනම් අංග සමය කියලා ඔප්පු වෙලා නම් ළමයි මේ ත්‍රිකෝණ දෙක හරියටම පිටටම එක සමානයි. පොඩි වෙනසක්වත් නැහැ. අංග සමානයි. එහෙනම් ඉතින් ළමයි දැන් දන්න ඕනේ අපි මේ දෙකේ ළමයි පොඩිම වෙනසක්වත් නැහැ. සියලුම අංග සමානයි. මේ දෙක සම්පූර්ණයෙන්ම සමානයි. එහෙම ඔප්පු වෙලා තියෙන ඕනේ. එහෙනම් ඉතින් ළමයි ඔයාලට හිතා ගන්න පුළුවන් මේ AB පාදය මේ DC පාදයට සමාන වෙන්න ඕන නේද ළමයි? ඇයි අංග සම නිසා? අංග සමය කියලා ඔප්පු වෙලා ඉවරයිනේ. එහෙනම් මේ පාදෙට ළමයි සමාන වෙන්න ඕන. මේ කෝණෙට සමාන වෙන්න ඕන අංග සම නිසා. දැන් අපිට කියන්නේ ළමයි මෙහෙමයි. මෙන්න මේ AB පාදයයි මේ DC පාදයයි සමාන බව ඔප්පු කරන්නලු. මෙන්න මේ AB පාදයයි මේ DC පාදයයි සමානයි කියලා ඔප්පු කරන්නලු. ඒකෙදි ළමයි ඔප්පු කරන්න මේ අර වාක්‍යයක් ලියන්න තියෙන්නේ මතකද? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා ඒ වාක්‍ය ලියන්න විතරයි තියෙන්නේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා AB සමානයි BC වේ. මේක ලියන්න විතරයි තියෙන්නේ අපි අංග සම කරාට පස්සේ. අයක ලියාගෙන කවුරුත් හරි. එහෙනම් මේ දෙක මකනවා මම. අන්න මම නේද හදන්න පුළුවන් ඉතින් තියෙන පොඩි උනායි. හරි. මේ ඔයාලා ළමයි තුන්වෙනි කොටස කියමු මෙහෙම. AB හා DC සමාන්තර බව සාධනය කරන්න. මෙන්න මේ පාදේ තමයි. මෙන්න මේ AB පාදයයි මෙන්න මේ DC පාදයයි සමාන්තරය කියලා ඔප්පු කරන්න ඕනේ. අන්න සමාන්තර බව ඔප්පු කරන ඒවා ළමයි දැන් නේද ආවේ. ඊට කලින් ඉගෙනගෙන නෑනේ. බලා ගන්න. සමාන්තරය කියලා ඔප්පු වෙන්නේ මෙහෙමයි ළමයි. හොඳට බලන් ඉදියොත් තේරෙයි. බලන්න. ළමයි අපි මේ දෙක අංග සම කරලා ඉවරයි නේද දැන්? මේ දෙක අංග සම කරලා ඉවරයි. එහෙනම් ඉතින් ළමයි මේ ත්‍රිකෝණ දෙක හරියටම එක සමානයි.
හරියට මේක සමානයි ත්‍රිකෝණ දෙක. දැන් අංග සමය කියලා ඔප්පු කරලා තියෙන නිසා. එහෙනම් ළමයි ඔයාලට හිතෙන්න ඕන මේ පාදෙට සමාන වෙන්නම ඕන දැන්. ඊට පස්සේ මේ කෝණය මෙතන කෝණයට සමාන වෙන්නම ඕන. ඒ අංග සම නිසා. ඊට පස්සේ මේ කෝණයට සමාන වෙන්නම ඕන. මෙන්න මේ කෝණය ළමයි මේ කෝණයට සමානයි අංග සම නිසා. දැන් ත්‍රිකෝණ දෙක අංග සම නිසා ළමයි අනිවාර්යයෙන්ම මේ කෝණයට සමානයි. ඒක මම ලියන්නම් පොඩ්ඩක් බෝඩ් එකේ බලන්න. අංග සම ත්‍රිකෝණවල අනුභංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල අනුභංග සමාන නිසා අනිවාර්යයෙන්ම තමයි මේ කෝණය සමානයි. මේක නම බලන්න. මේක නම මෙතනින් පටන් ගන්න. BAC අංග සම ත්‍රිකෝණවල අනුභංග සමාන නිසා BAC කෝණය සමානයි මෙන්න මේකට ACB. හරි. දැන් මම ඔය දාන තර්කය වල තේරුම් ගන්න ළමයි. මම මේ දාන තර්කයේ තේරුම් ගන්න හොඳට බලන් හිටියොත් තේරෙයි. අපිට ළමයි මේ දෙක සමානයි කියන්න පුළුවන් නේ අපිට දැන්. ඇයි අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා අනිවාර්යෙන් මේ කෝණ දෙක සමාන විය යුතුමයි. මේ දෙක අංග සමය කියලා ඔප්පු කරපු නිසා මේ දෙක අංග සමය මේ ත්‍රිකෝණ දෙක අංග සමය කියලා ඔප්පු කරලා තියෙන ඕනේ. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම මේ කෝණ සමාන වෙන්න ඕනනේ. අංග සමාන නම් එහෙම වෙන්න ඕනනේ. ඒක මම ලිව්වා මේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා මෙන්න මේ කෝණ සමානයි කියලා ලිව්වා. ඒ කතරගහපේකට සමානයි කියලා ලිව්වා. හරි. දැන් එතකොට අපි දන්නවා ළමයි මේ කෝණේ අනිවාර්යයෙන්ම සමානයි. හරි. දැන් මම කියන එක අහන් ඉන්න. බලන්න. මෙන්න මෙහෙම ළමයි බලගන්න. මේ රේඛා දෙක සමාන්තර නම් හරිද? ළමයි මෙහෙම රේඛා දෙක සමාන්තර නම් අපි දන්නව නේද ළමයි මේ කෝණය සමානයි කියලා. එහෙම ළමයි ඊතල ගහලා මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තිබුණා. අපි දන්නවා එහෙනම් අනිවාර්යෙන් මේ කෝණේ සමාන විය යුතුයි. හේතුවක් දන්නවා ඒකාන්තර කෝණ. ඔගේ අනිත් පැත්ත වල හිතන්න පුළුවන් ළමයි. මෙන්න අනිත් පැත්ත කොට බලන්න. එහෙම බලන්න. අනිත් පැත්ත දුන්නේ ළමයි මම මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා දීලා මේ කෝණ දෙක සමාන නම් අනිත් පැත්තේ හිතන්න පුළුවන් ළමයි මේ රේඛා දෙක සමාන්තර විය යුතු නේද ළමයි. මෙන්න මේ ඒකාන්තර කෝණ දෙක සමාන නිසා අනිවාර්යයෙන්ම මේ රේඛාව සමාන්තර විය යුතුයි කියලා අපිට තීරණයක් ගන්න පුළුවන්. බලන්නකො. මෙතෙන්දී අපි හිතපු දෙවිදිය බලන්න. මේ දෙකේ වෙනස පොඩ්ඩක් බලන්න නැවත බලන්න. මේ රේඛාවයි සමාන්තරය කියලා ලකුණු කරලා තියෙන ඕනේ. එහෙනම් තීරණය කරන්න පුළුවන් මේ කෝණේ අනිවාර්යයෙන්ම සමානයි. ඒක අපි දන්න ඕනේ. දැන් මෙතන තියෙන ළමයි මේ බලන්න. මෙතන තියෙන මේ කෝණේ සමානයි. මේ කෝණේ සමාන නම් මේ රේඛා දෙක අනිවාර්යයෙන්ම සමාන්තර විය යුතුයි. අන්න එහෙම තමයි ළමයි සමාන්තරය කියලා තර්ක දාන්නේ.
හරිනේ මේ පාඩමේ ළමයි ඔයාලගේ මුලේ හදාගන්න. ඉතාලම වැදගත් පාඩමක්. එමින් කියලා දෙන්නම්. මේ පාඩම හොඳටම ඉගෙන ගන්න. එතකොට ගණන් කියන ඒවායි අමාරු දෙයක් නෑ තමයි. මේව තමයි අමාරුම දේවල්. හරි. එතකොට ඔයාලා පොඩ්ඩක් මෙන්න මේ මම මේ පෙන්නන එක බලන්න. මේ කෝණයට මේ කෝණේ සමානයි කියලා දන්නෝනේ අපි. මම මෙතන ලියලා තියෙන්නේ. මේ කෝණ දෙක සමානයි කියලා අපි දන්නවා. අන්ද සම නිසා සමාන වෙන්න ඕනේ. හරි. ඉතින් ළමයි එතනින් අපිට තීරණය කරන්න පුළුවන් මේ කෝණ දෙක සමාන නිසා අනිවාර්යෙන් මේ රේඛාවයි ළමයි සමාන්තර විය යුතුමයි. ඒ මේ තියෙන ඒකාන්තර කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරානේ මම. මෙතන ලියලා ඔප්පු කරන්නේ. මේ කෝණ සමානයි කියලා ඔප්පු කරා. එහෙනම් දැන් ඔප්පෙලා ඉවරයි. දැන් මේ දෙක සමානයි කියලා ඔප්පෙලා ඉවරයි දැන්. එහෙනම් ඉතින් ළමයි මේ දෙක සමාන නම් අනිවාර්යෙන් මේ Z අකුරේ තියෙන මේ රේඛා දෙක සමාන්තර විය යුතුමයි. මෙතන කියපු එකනේ. මේ කෝණ දෙක සමාන නම් මේ රේඛාවට මේ රේඛාව ළමයි සමාන්තර විය යුතුයි කියලා අපිට තර්කයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් ඒක මේ බලන්න. මේ කෝණයට මේ කෝණ සමානයිනේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මේකයි සමාන්තර විය යුතුයි. හරි. ඔන්න බලන්නකෝ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා BAC සමාන ACD වේ. අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා මේකට මේක සමානයි කියලා ලිව්වා. ඊට පස්සේ ගන්න පුළුවන් තර්කය තමයි මෙහෙමයි. මෙන්න මේ ඒකාන්තර කෝණ දෙක සමානයිනේ. මේ ඒකාන්තර කෝණ දෙක සමානයි කියලා පුරගන්න. ඒක ලියන්න පුළුවන් මෙහෙමයි. ඒකාන්තර කෝණ සමාන නිසා මෙතන තියෙන මේ ඒකාන්තර කෝණ දෙක සමාන නිසා මෙන්න මේ AB පාදයයි මේ DC පාදයයි සමාන්තර විය යුතුමයි. AB සමාන්තරයි BC වේ. ඔන්න ඔප්පු කරලා ළමයි. ඒකාන්තර කෝණ සමාන නිසා AB රේඛාවයි DC රේඛාවයි සමාන්තර වෙනවා. හරි නේද? අන්න තමයි ඒක ලියාගන්න. එතකොට කරන්ට් ප්‍රශ්න දැන් ලංකාවේ කාටවත් තියෙනවනේ. ඒ කරන්ට් ප්‍රශ්න කාටවත් තියෙන දැන් අපිට විදුලිය නැතුණා. එතකොට ළමයි මේ රෙකෝඩින් එක බැලීම අනිවාර්යයි. දැන් සෙනසුරාදා ක්ලාස් එකට ආවේ නැත්නම් ඊළඟ ක්ලාස් එකට සම්බන්ධ වෙන කලින් රෙකෝඩින් එක බලන්න ඕන. ඒක ඉතින් කියලා දෙන්න ඕනේ නෑනේ පොඩි ළමයි නෙවෙයි. දැන් 10 ඉන්නේ. හරි. එතලම පොඩ්ඩක් ටියුට් එකේ ඉඳ මදි ගතියක් තියෙනවා. ඔඩොන්න ඊළඟ පිටුවේ ළමයි ඉඩ වැඩිපුර තියෙනවා. ඒකෙන් ඕනනම් ගන්න පුළුවන්. ඊතලයක් ගහලා අනිත් පැත්තට ඊළඟ පිටුවේ වැඩිපුර ඉඩ තියෙනවා. ඒ කොටසෙන් ලියලා ඊතලයක් ගහලා දාන්න ඕන. 12 වෙනි පිටුවේ ඉඩ තියෙනවා.
මේ මෙතන දාපු තර්කය ළමයි තේරෙනවනේ අන්තිමට. හරි මගන්න. හරි. බලන්න. ඊට පස්සේ ළමයි පිටුවක 12 පිටුවල පස්වෙනි ගාන හරි. තමයි මෙන්න මේක ත්‍රිකෝණයක් දීලා අපිට පළවෙනි කොටස කියන ළමයි AXB ත්‍රිකෝණයේ අංග සමයි CBX ත්‍රිකෝණයේ බව සාධනය කරන්න. මෙන්න මේ දෙක තමයි අංග සම කරන්න දු. ඒක පුළුවන් වාට ඉක්මනට කරගන්න එක. අංග සම කරන්න ළමයි. ඉක්මන් කරන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නලු. අංග සම බව සාධනය කරන්න ඉක්මනට.
හරි. බලන්න අංග සමකර විදිය හරිද කියලා. මේ BC පාදය ළමයි මේ BA පාදයට සමානයි. BC සමානයි BA. හේතුව ළමයි දත්තය. නැත්තම් දීයට. මේ අකුරු මාරුවාට කමන්නේ ළමයි පාද මේ BA කියලා දැම්මත් කමන්නේ පාදේ ළමයි. AB කියලා දැම්මත් කමන්නේ. අකුරු මාරුවාට කමන්නේ පාදවල. හරි. මේ BC පාදය BA පාදයට සමානයි. හේතුව දත්තය දීලා තියෙනවා. තවලමයි මේ කෝණය සමානයි කියලා මේ ලකුණු කරලා තියෙනවා මේ. මේක නම බලනකොට මේකේ නම මෙතනින් පටන් ගන්න. C B X අන්න ළමයි CBX. CBX කෝණය සමානයි. ඒක සමාන මෙන්න මේ කෝණයට. මේ කෝණය නම් කරන්න මෙතනින් පටන් ගන්න මේ. A B X ABX හේතුව ළමයි එකක් දීලා තියෙන தත්ත්වය. උගන්න දෙයල්පා. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේක පොදු පාදයක් මේ BX පාදය මේ BX පාදයට සමානයි. BX සමානයි BX. පොදුයි නේ ළමයි. එහෙනම් ලියමු BX සමානයි BX. හේතුව ළමයි පොදු පාදය. අනේ හේතුව පොදු පාදය. හරි. යටි කියන්නේ නිසා මේක ළමයි BCX නේ. මේක BCX. ත්‍රිකෝණය අංග සමයි BAX ත්‍රිකෝණය. අවස්ථා පාපෝපා. ඔන්න ළමයි අංග සම කරා. ඒක කාටත් පුළුවන් නේ. ඔන්න පළවෙනි කොටස ඇදුවා. හරි. ළමයි දෙවෙනි කොටස කියන එක පොඩ්ඩක් බලන්න. දෙවෙනි එක. දෙවෙනි කොටස කියනවා ළමයි ABX සමානයි 90 බව සාධනය කරන්න. sorry AXB. AXB. මේ බලන්න. AXB
B ඔනම හරියක් දාන්න. මෙන්න මේ කෝණය ළමයි AXB. මෙන්න මේක ළමයි 90 කියලා ඔප්පු කරන්නලු. මේ කෝණය 90 කියලා ඔප්පු කරන්නලු. බලන්න කවුරුත්. මේක 90 කියලා ඔප්පු කරන්නලු. එහෙනම් ගණන් හදලා පෙන්නන්න ඕන. මෙන්න මේක 90 කියලා ගණන් හදලා පෙන්නන්න ඕන. බලන්න ඔප්පු කරන විදිය. හරි. ළමයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා මේ කෝණයට මේ කෝණය සමානයි කියලා දැන් අපි දන්න ඕනේ. මෙතන අංග සම කරලා තියෙන්නේ. අංග සම ත්‍රිකෝණවල අනුරූප සියලුම අංග සමානයි නේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මේ කෝණයට මේ කෝණය සමානයි. ඒක ලියමු. ඔයාලා ලියන්න එපා මම ලියන්නම් අහගෙන. අංග සම ත්‍රිකෝණවල කලින් තමයි ඒක ලියාගන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා මෙන්න මේ කෝණ දෙක ළමයි සමානයි. මේක නම බලන්න. CXB. මේක නම ළමයි CXB. CXB සමානයි. මේක නම බලන්න. AXB. අංග සම ත්‍රිකෝණ නම් ළමයි අනුරූපාංග සමාන වෙන්න ඕනනේ. එහෙනම් ඉතින් මේ දෙක සමානයි කියලා තමයි ලිව්වේ. හරි. ඊට පස්සේ ළමයි ඔන්න අලුත් දෙයක් ගන්නම් මෙතනින්. ඔන්න මේක මීට කලින් දන්නවත් ඇති. මේ මධ්‍ය කෝණ දෙක එකතු 180යි නේද ළමයි? මේ කෝණ දෙක එකතු කරාම 180යි. ඒ කෝණ නම් අපිට කියන්න පුළුවන් බලන්න. මේක ළමයි CXB නේ. ඔන්න. CXB කෝණයයි මේක AXB. ඒ දෙක එකතු ළමයි 180යි. හේතු වල යන බද්ධ කෝණ. ඒක සුවර්ණේ ළමයි කාටද? මේ කෝණ දෙක එකතු 180යි. මේ තියෙන බද්ධ කෝණ නිසා. ඊට පස්සේ මෙතන කලින් ලියපු එක මතකයි. මේ කෝණයට මේ කෝණ සමානයි. හේතුව මේ ලියලා තියෙන අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා මේ කෝණ දෙක සමානයි කියලාත් අපි ලියාගත්තා. මේ දෙක සමානයි කියලා ලිව්වා. ඊට පස්සේ මේක ලිව්වා. බලන්න දැන් පොඩ්ඩක්. මේක බලනකොට තමයි CXB AXB ට සමානයි කියලා අපි ලියලා තියෙනවනේ. CXB කියන එක AXB ට සමානයි. එහෙනම් ඔයාලට ළමයි මේ CXB තියෙන තැනට AXB ලිව්වට වැරද්දක් නැහැ. ඇයි මේ බලන්න. CXB කෝණයයි මේ AXB කෝණයයි සමානයිනේ. එහෙනම් මේ CXB වෙනුවට AXB ලිව්වට වැරද්දක් නැහැ. සමාන නම් ලියන්න පුළුවන් නේ. එතන විතරයි වෙනස් කරන්නේ අනිත් ඒවා වෙනස් කරන්නේ නැහැ. මේ වෙනස් කරන්නේ නැහැ. AXB 180. ඒ වෙනස් කරේ නැහැ. මේ දෙක වෙනස් කරේ නැහැ. දැන් මේ ආපු එකට බලන්න. දැන් ඒ පාර ආව බේවි බලන්න. AXB දන AXB. AXB ඒව දෙක. AXB දන AXB කියන්නේ ළමයි දෙකයි AXB නේද? AXB ඒව දෙකක් එකතු කරලා ළමයි දෙකයි AXB නේ. සමානයි 180 මේ පැත්තේ ඉන්නේ. දැන් අපි දන්නවා මේ දෙක නැති කරන්න නම් දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා. මෙතන ඉතිරි ළමයි AXB. මේ 180 දෙකෙන් බෙදුවා ළමයි 90යි. අන්න. ඔන්න ඔප්පු කරන්න කියලා ළමයි AXB සමානයි 90 කියලානේ. මෙන්න ඔප්පුණා. AXB සමානයි 90 සාධනය කරන්න කිව්වනේ. ඔන්න ළමයි සාධනය කරා. පුළුවන් තරම් ළමයි බෝඩ් එක දිහා නොබල
ඔයාලා ගාන තනියම හදන්න උත්සාහ කරන්න. බැරි වුණොත් විතරක් බෝඩ් එක බලන්න. ලියාගන්න බෝඩ් එක දිහා නොබලා ලියන්න ගාන හදන්න. හරියට ළමයි. ඔන්න තනියම හදන්න බැරි වුණා ඉක්මනට බලාගෙන හරි ලියාගන්න දැන්. බලාගෙන ලියාගෙන හදන්න බැරි වුණා නම්. එහෙනම් මකනවා. මේ එතකොට තමයි ඔයාලට ලබන සතියේ කරන්නේ පේපර් එක. ඔයාලට මම කියවන එක. ඔය කවුරුත් අහන් ඉන්නේ නැහැ.
ඔන්න ලබන සතියේ ළමයි කරන්නේ පේපර් එක. ඒ පේපර් එක ළමයි 9 ශ්‍රේණිය අවසාන වාර විභාගේ පේපර් එක. දැන් මේක 10 ශ්‍රේණියනේ. ඔයාලා දැන් ඉන්නේ 10 ශ්‍රේණිය වුණාට ඉස්කෝලේ ඉන්න ළමයි තාම 9 ශ්‍රේණියනේ. ඒතකොට ඉස්කෝලේ අවසාන වාර විභාගයේ තියෙන ළමයි ඔයාලට 28 වෙනිදා. ගණිතයේ තියෙන 28. සමහර පළාත්වල වෙනස් වෙද්දී දන්නේ නැහැ බලමු. ඔයාලා 21කින් පස්සේ ළමයි 21කින් පස්සේ වාර විභාගෙ තියෙනවා. ඒ වාර විභාග ඉලක්ක කරලා තමයි ළමයි මේ 9 ශ්‍රේණි පේපර් එකක් කරන්නේ ඒකයි. ඒක ඔයාලා ගෲප් එකට දානවා. ඒක ඔයාලා print කරගන්න. print කරලා ළමයි පේපර් එකේ පුළුවන් ගණන් ටික ඔයාලා හදලා තියෙන්නත් ඕන. හරි. ඒ පේපර් එකේ ළමයි පුළුවන් ටික හදලා තියෙන්නත් ඕන. පේපර් එක print කර ගැනීම අනිවාර්යයි. ඊට පස්සේ ළමයි මුදල් නොගෙවපු අය මුදල් ගෙවන්න නැත්නම් ලබන සතියේ ක්ලාස් එකට එන්න බැරි වෙයි. ඔය රෙකෝඩින් ළමයි තියන්නෙත් නැහැ රෙකෝඩින් තියෙන්නේ දවස් දෙකක් හෝ තුනක්. අර මින් ඉස්සරහට ඒවලු තියන්නේ දවස් දෙක තුනක්. ඒ දවස් දෙක තුන ඇතුළත රෙකෝඩින් එක බලන්න. හරි. ඊට පස්සේ ළමයි අන්තිම ගාන ඒ අභ්‍යාසයේ අන්තිම ගාන බලන්න. ABCD චතුරස්‍රයේ චතුරස්‍රයක් කියන්නේ ළමයි පාද හතරක් තියෙන එකක්. සමචතුරස්‍රයක් කියලා කියන්නේ නැහැ හොදේ. සමචතුරස්‍රයක් නම් ළමයි පාද හතරම සමානයි කෝණාංශ 90නේ. එහෙම සමචතුරස්‍රයක් කියලා කියන්නේ නැහැ. ඔතන කියන්නේ ABCD චතුරස්‍රයේ AC හා BD විකර්ණ. ආ චතුරස්‍රය අඳන් ඉන්නවා පොඩ්ඩක් මෙන්න. මම නිකන් චතුරස්‍රය මෙහෙම අඳින්නම්. මෙහෙම ළමයි සමාන්තරාස්ස විදියට අඳින්න ඕනේ නැහැ. ඔයාලට කැමති විදියට අඳින්න. චතුරස්‍රයක් නේ. හරි. ABCD චතුරස්‍රයේ හරි. ABCD චතුරස්‍රයේ AC හා BD විකර්ණ. මෙන්න තමයි AC විකර්ණයනේ. මෙන්න AC විකර්ණය. ඔන්න මම අඳලා තමයි AC විකර්ණය. දැන් මේ අඳින්නේ BD විකර්ණය. මෙන්න BD. ඔන්න AC හා BD විකර්ණ පොඩක් කියවලා බලමු. AC හා BD විකර්ණ ඔහිදී එකිනෙක සමච්ඡේදනය වේ. මෙන්න මේ තමයි මේ AC විකර්ණයයි මෙන්න මේ BD කියන විකර්ණයයි මෙන්න මේ O ලක්ෂයේදී මෙතන O ලක්ෂයේදී ළමයි සමච්ඡේදනය වෙනවලු. අහලා තියෙද්දි දන්නේ නැහැ මේ සමච්ඡේදනය වෙනවයි කියන එකේ තේරුම. වචනේ අහලා දන්නේ නැහැ තියෙන්නේ බලන්න. ළමයි සමච්ඡේදනය වෙනවයි කියන්නේ සමානව දෙකට බෙදෙනවයි කියන එක. සමච්ඡේදනය වෙනවයි කියන්නේ ළමයි සමානව දෙකට බෙදෙනවයි කියන එක. දැන් බලන්නකෝ. මේ AC කියලා ළමයි විකර්ණයක් තිබුණා නේ. AC කියලා විකර්ණයක් තිබුණා. ඒක සමාන කොටස් දෙකකට බෙදිලා නේ. සමාන කොටස් දෙකකට බෙදිලා. ඕනම ලකුණු කරන්න. එහෙනම් මේ දුරයි ළමයි සමානයි. ඒ සමච්ඡේදනය වෙලා ඕනේ. සමච්ඡේදනය වෙලයි කියන්නේ ළමයි. ඔන්න මම කියන්නේ තේරුණානේ? ABCD චතුරස්‍රයේ මෙන්න මේ AC විකර්ණයයි මේ BD විකර්ණයයි සමච්ඡේදනය වෙලාලු. සමච්ඡේදනය වෙලා කියන්නේ මේ දුර සමානයි කියලා කියන්නේ. තව ඊට පස්සේ ළමයි ඕනනම් මෙන්න මේ දුරට මෙන්න මේ දුරත් සමානයි. ඒකත් ලකුණු කරමු. ඒක ඩබල් දිරි ගහලා ලකුණු කරමු. සමානව දෙකට බෙදලා නේද ළමයි මේ බලන්න. දැන් මේ BD විකර්ණය සමානව දෙකට බෙදිලා. AC විකර්ණය සමානව දෙකට බෙදිලා.
ඒ කියන්නේ ළමයි විකර්ණ දෙකම ළමයි සමච්ඡේදනය වෙලා. හැබැයි ළමයි මේ දිගයි මේ දිගයි සමානයි කියලා නෑ හොදේ. මේ දිගට මේ දිග සමාන නෑ. විකර්ණ සමානව දෙකට බෙදිලා ඉන්නේ කියන්නේ. එතකොට මේ විකර්ණය සමානව දෙකට බෙදිලා නම් මෙන්න මේ දුරට මේ දුර සමාන වෙන්න ඕන. සමච්ඡේදනය වෙලා නම් ඒක තේරුම ළමයි සමානව දෙකට බෙදිලායි කියන්නේ. ඔන්න කියපු දත්ත ඇතුළත් කළ ළමයි මම රූප සටහන ඇඳ නේද? දැන් මේ ගානේ ළමයි අපිට රූපේ දීලා තිබුණේ නැහැ. ඔන්න කියපු දත්ත ඇතුළත් කළා මම රූපේ ඇඳා. හරි. දැන් ඔයාලා තමයි රූපේ ඇඳ ගන්න. හරි. දැන් ළමයි මේ කරන්නේ ජ්‍යාමිතිය පාඩම අමාරු පාඩමක්. අමාරු වුණාට ළමයි මේව අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. හොඳම පාඩම. ඒ කියන්නේ මොලේ හැදෙන පාඩම. ඒක නිසා ළමයි තේරෙනවා අඩු ළමයි ඉන්න පුළුවන්. අමාරුම පාඩමක් නේ. තේරෙනවා අඩු ළමයි ඉන්න පුළුවන්. ඒ ළමයි රෙකෝඩින් එක 30 සැරයක් විතර බලන්න. එතකොට තේරෙනවා මේවා. නිදහසේ බලන්න. රෙකෝඩින් එක නිදහසේ බලන්න දෙපාරක් විතර. එතකොට පාඩම අල්ලගන්න පුළුවන්. අහන්නේ. ළමයි ඊට පස්සේ පළවෙනි කොටස කියනවා මෙහෙම. බලන්නකෝ. පළවෙනි කොටස කියනවා ළමයි AOD ත්‍රිකෝණයේ අංග සමයි BOC ත්‍රිකෝණයේ බව සාධනය කරන්න ඕනේ. AOD ඉස්සෙල්ලා ත්‍රිකෝණ දෙක ගන්න තමයි මෙන්න. AOD මෙන්න මේක බලන්න. AOD කියන්නේ ළමයි මෙන්න මේ ත්‍රිකෝණය. මම හරියට දාලා පෙන්නන්නම්. අංග සමව පෙන්වන්න කියනවා BOC ත්‍රිකෝණයට. මෙන්න BOC. BOC. BOC කියන්නේ ළමයි මේක. මෙන්න මේ හරි දාපු ත්‍රිකෝණ දෙක අංග සමබව සාධනය කරන්නකෝ.
මේ හරි දාලා තියෙන ත්‍රිකෝණ දෙක තමයි මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම්භාව සාධනය කරන්න ඕනේ. හරි. බෝඩේ බලන්න මම අංග සම්භාව සාධනය කරන අංග කියන්න. අංග යුගල් තුනක් ඕනනේ. හොඳට බලන් ඉන්න. අංග සමය කියලා ඔප්පු කරන්න සමාන අංග තුනක් ඕන. මෙන්න බලන්න. මෙන්න මේ බලන්න මේ DO පාදය මේ OB පාදයට සමානයි. හේතුව ළමයි D ඇත. මේකට මේක සමානයි කියන්නේ හේතුව D ඇත. තව ඔන්න එකක් මම කිව්වා. ඊට පස්සේ මෙන්න මේ පාදයට මේ පාදේ සමානයි. මේ AO පාදය මේ OC පාදයට සමානයි. ඒකටත් හේතුව ළමයි D ඇත. ඔන්න සමානාංග දෙකක් කිව්වනේ මම. සමානාංග දෙකක් කිව්වා. දැන් ඉදිරි අංගයේ ළමයි දීලා නැහැ. හොඳට බලන්න. ඉදිරි අංගයේ දීලා නැහැ. ඔයාලා මෙහෙම ලියන්න එපා ළමයි කවුරුවත්. කවුරු හරි ලිව්වොත් මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ලිව්වොත් වැරදි. ආගන්නකෝ. කවුරු හරි ළමයි මේ කෝණය සමානයි කියලා හේතුව ඒකාන්තර කෝණ කියලා ලිව්වොත් සම්පූර්ණයෙන් වැරදිනවයි. එහෙම ළමයි Z අකුරු හැඩයට තිබුණු පළියට කෝණ සමාන වෙන්නේ නැහැ. බලන්න. කවුරු හරි ළමයි මේ කෝණයට මේ කෝණය සමානයි කියලා ලිව්වොත් ඒක වැරදි ළමයි. එහෙම Z අකුරේ හැඩේ ළමයි මෙහෙම බලන්න. මෙහෙම Z අකුරේ හැඩේ තිබුණු පළියට මේකයි සමාන වෙන්නේ නැහැ. සමාන්තරය කියලා ලකුණු කරලා තියෙන්න ඕන. දැන් බලන්න මේ පාදවල සමාන්තරය කියලා ලකුණු කරලා තියෙද බලන්න. ඊතල ගහලා තියෙන මේකේ මේක. මෙතන ඊතලයක්වත් මෙතන ඊතලයක්වත් නැහැ. ඒ කියන්නේ ළමයි මේ රේඛා දෙක සමාන්තරය කියලා දීලා තිබුණොත් විතරයි මේ කෝණ සමාන වෙන්නේ. එහෙම සමාන්තරය කියලා දීලා නැත්නම් ළමයි සමාන වෙන්නේ නැහැ. මම කියපේ තේරුණාද? දැන් මම කල්ලුත් කියනවායි රේඛා දෙක සමාන්තර නම් ඒකාන්තර කෝණ සමානයි. නමුත් ඉතින් ළමයි මෙතන මේක මෙන්න මේ රේඛාවයි මේකයි සමාන්තරය කියලා දීලා නැහනේ. මම සමාන්තරය කියලා දීලා නැත්තම් ළමයි මේ කෝණේ සමාන නැහැ. සමානද දන්නේ? එහෙනම් මතක තියාගන්න ළමයි. ඊතල ගහලා සමාන්තරය කියලා දීලා නොතියන වෙලාවට ඔයාලා කොයි වෙලාවකවත් ගන්න එපා ඒකාන්තර කෝණ සමානයි කියලා. මතකයිනේ? ඊතල ගහලා තිබුණා නම් ළමයි ඒකාන්තර කෝණ දෙක සමාන වෙනවා. දැන් මෙතන මේකට ඊතල ගහලා නෑනේ ළමයි. ඒ කියන්නේ මේ දෙක සමාන්තරය කියලා දීලා නෑනේ. එහෙනම් සමාන්තර බව දන්නේ නැත්නම් ළමයි මෙන්න මේ කෝණේ සමානද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හරිනේ? එහෙම තමයි වෙන ක්‍රමයකට යන්න වෙනවා. ඔයාලා වෙන එකක් පෙන්නන්න මේ බලන්න. මෙන්න මේ කෝණයට ළමයි මෙන්න මේ කෝණය සමානයි. හේතුව ළමයි ප්‍රතිමුඛ කෝණ. ඔයාලා ඉගෙනගෙන තියෙනෝනේ 9 ශ්‍රේණියේදී අර මෙහෙම කතරයක් ගහනකොට 8 ශ්‍රේණියේදී ඉගෙන ගත්තනේ. කතරයක් ගහනකොට ළමයි මේ දෙපැත්තේ කෝණ දෙක සමානයි. ඒවට කියන්නේ ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙනම් ඒක තමයි ගන්න පුළුවන් ඉතිරි අංගය. දැන් මම කියන එක තේරෙනවද ළමයි? සමාන්තරේ කියලා ඊතල ගහපු නැති වෙලාවට ඒකාන්තර කෝණ සමානයි කියලා ගන්න එපා. මතකයිනේ? අන්න එක හිතේ තියාගන්නකෝ. ඊතල ගහලා සමාන්තරේ කියලා දීපු නැති වෙලාවට ඒකාන්තර කෝණ සමානයි කියලා ගන්න එපා. හරි. එතනදී කවුරුවත් මේ කෝණේ සමානයි කියලා ගන්න එපා. ඉතින් වෙන ඒවා තියෙන්නේ මේ.
මේකට මේක සමානයි කියලා ගත්තට කමන්නේ. ඒක ප්‍රතිමුඛ කෝණනේ. එහෙනම් ළමයි බලන්න දැන් සමානාංග තුන අහුණානේ දැන් මේ බලන්න. මේ පාදෙට මේ පාදේ සමානයි. හේතුව දී ඇත. ඊට මේ පාදෙට මේ පාද සමානයි හේතුව දී ඇත. ඊට පස්සේ මේ කෝණයට මේ කෝණය සමානයි හේතුව ප්‍රතිමුඛ කෝණ. අන්න එතනින් පස්සේ ළමයි අංග සමවැය කියලා ලියන්න පුළුවන්. දැන් ගාන හදන්න කවුරුත්. දැන් මේ ගණන් ළමයි හදලම හුරු වෙන්න ඕන. තව ගණන් ගොඩක් තියෙනවා මේ පාඩමේ. ඒ ටික ඔක්කොම හදලා ඉවරුනාම පාඩම ලස්සනට තේරෙයි. දැනට ළමයි උගන්නන එකට අමතරව රෙකෝඩින් එකක් බලන්න. මේක හොඳම පාඩමක් ඒකයි. හරි නේද ළමයි? බලන්න. ලියපුව හරිද බලන්න. AO සමානයි OC. දත්තය. එසේ DO සමානයි OB. හේතුව දත්තය. තවලම මේ කොනේ ආව බලන්න. මෙතනින් බලන්න. AOD. AOD. මේ කෝණවල ළමයි දෙපැත්තේ අකුරු මාරුවාට කමක් නැහැ හොඳේ. මේ D මුලින් ලියලා A අගට දෙවුවත් කමක් නැහැ. කෝණවල දෙපැත්තේ අකුරු මාරුවාට කමක් නැහැ. මේ කෝණ සමානයි මේකට බලන්න නේද? BOC. ඒකට හේතුව ළමයි ප්‍රතිමුඛ කෝණ. ඒකට හේතුව ළමයි ප්‍රතිමුඛ කෝණ. යඩ කියන්නේ මේ නිසා AOD ත්‍රිකෝණයේ අංග සමයි BOC ත්‍රිකෝණයේ වේ. එම නිසා
AOD ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණය වේ. අවස්ථාව ළමයි පාකෝ පා. හරි නේද? අවස්ථාව පාකෝ පා. හරි. හරි. මේ ළමයි මේක ලියුමනේ කවුරුත් නේ වරදින්නේ නැහැ නේ. හරි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක ළමයි අංග සමයි. ඔන්න ඔප්පු වෙලා තියෙන්නේ. දැන් ලියන්න බෑ කවුරුත් මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණයේ අංග සමයි කියලා ඔප්පු වෙලා. ඉතින් හරියටම සමානයි කියලා ඔප්පු වෙලා. මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි ඒ දෙක ළමයි හරියටම එක සමානයි කියලා ඔප්පු වෙලානේ. එහෙනම් ඉතින් ළමයි දැන් අපිට ගන්න පුළුවන් ළමයි ඕනනම් මෙහෙම. දැන් ගන්න පුළුවන් මේ කෝණෙට මේ කෝණය සමානයි කියලා ගන්න පුළුවන්. දැන් මේ කෝණ සමානයි කියලා ගන්න පුළුවන්. ගන්න පුළුවන් ළමයි ගන්න එහෙම ගන්න හේතුව දැනගන්න. එහෙම ගන්න හේතුව ළමයි අංග සම නිසා. ඒකාන්තර කෝණ නිසා නෙවෙයි. මම කියන එක තේරෙනවද දන්නේ නැහැ. ඒකාන්තර කෝණ නිසා මේ දෙක සමාන වෙන්න නම් ඊතල ගහලා සමාන්තරය කියලා ලකුණු කරලා තියෙන්න ඕනේ. එහෙනම් ළමයි ඒකාන්තර කෝණ සමාන නිසා මේ දෙක සමාන නැහැ. මේ දෙක සමාන ළමයි නේද? ත්‍රිකෝණ දෙක අංග සම නිසා. තේරුණා රේෂන් දානකොට ඒක. දැන් මේ දෙක මේකට මේක සමාන වෙන්නේ ත්‍රිකෝණ දෙක අංග සම නිසා කියලා තේරෙනවයි රේෂන් දාන්න. හරි. එහෙනම් ළමයි ඔයාලා මේකට මේක සමානයි කියලා තීරණය කරන්න හේතුව ළමයි ත්‍රිකෝණ දෙක අංග සම වෙලා තියෙන නිසා. මේ අංග සම වෙලා නෙමෙයි තියෙන්නේ. එහෙනම් ලියන්න පුළුවන් ළමයි මේ බලන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා ලියන්න බලන්න. අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමාන නිසා. ඒක නිසා තමයි මේ කෝණයට මේ කෝණය සමාන. මේක නම ලියන්න බලන්න. BAO සමාන මේකට මේ BCO ට. හරි. දැන් මේකට හරියන්නේ. ලියන්න කවුරුත් දෙයි. දැන් මම ඔප්පු කරලා තියෙනවා මම මේ කෝණ සමානයි කියලා. ඒ ලියලා තියෙන ඒකනේ. මේ කෝණයට මේ කෝණය සමානයි කියලා මම ඔප්පු කරානේ. මේකට මේක සමානයි කියලා මෙතන දැන් ඔප්පු කරලා තියෙනවා. ඔප්පු කරලා තියෙනවා. එතනින් පස්සේ වාට හිතන්න පුළුවන් මෙහෙම. දැන් හිතන්නකෝ. මෙන්න මේ තියෙන ළමයි Z අකුරා. මේ තියෙන Z අකුරා. දැන් අපි දන්නවා Z අකුරේ හැඩයට තියෙන මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා දැන් අපි දන්නවා. මේ විතර ලිව්වෙන් මම ඒකනේ. මේකට මේක සමානයි කියලා දන්න ඕනේ. එහෙනම් දැන් තීරණය කරන්න පුළුවන් නේද ළමයි?
මෙන්න මේ ඒකාන්තර කෝණ දෙක සමාන වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මේ දෙක ළමයි සමාන්තර විය යුතුයි කියලා අපිට තර්කයක් දාන්න පුළුවන් නේද ළමයි? මේ කෝණය සහ මේ කෝණය සමාන නිසා දැන් සමාන කියලා දැන් අපි දන්න ඕනේ. එහෙම දන්න නිසා අනිවාර්යෙන් මේ දෙක සමාන්තර විය යුතුයි කියලා ලියලා දාන්න පුළුවන්. ඒකාන්තර කෝණ සමාන නිසා ඒකාන්තර කෝණ සමාන නිසා මේ AD පාදයයි මේ BC පාදයයි AD සමාන්තරයි BC විය යුතුයි. ඔන්න ළමයි AD සමාන්තරයි BC කියලා ඔප්පු කරනවා. මේ ඇලවිලි දෙකෙන් කියන්නේ ළමයි සමාන්තරය කියන එක. ඒක තේරුණාම රේෂයන් දාන කොට. ඉක්මනට දාන්න ඉක්මනට. හරි. එහෙනම් ළමයි ලියා ගන්න. එහෙනම් ලියා ගන්න. හරි. එතකොට ළමයි පාගෝප අවස්ථාව යටතේ ගණන් හදලා ඉවරයි. ඊළඟට තව අවස්ථාවක් ඔයාලට කියලා දෙන්න තියෙන ළමයි මේ කෝකෝප අවස්ථාව. දැන් කලින් කියලා මෙච්චරලා කියලා දුන්න ළමයි පාගෝප අවස්ථාවනේ. ඊට පස්සේ ළමයි ඊළඟ අවස්ථාව තියෙනවා කෝකෝපා. කෝකෝපා. ඒක ළමයි අලුත් දවසකින් පටන් ගමු. දැන් ලබන සතියේ ළමයි මේ ඔයාලට තියෙන්නේ මේ පේපර් එක තමයි සාකච්ඡා කරන්නේ 9 ශ්‍රේණියේ පේපර් එකක් තමයි වන්නේ. ඔයාලා 10 ශ්‍රේණිය වුණාට 9 ශ්‍රේණියේ පේපර් එකක් යවන්නේ. එතකොට ළමයි මේ ලබන සතියේ මුදල් නගපු අයට එන්න බැරි වෙයි හේතුව මේ ෆ්‍රී ලින්ක් එකක් දෙන්න ලබන සතියේ හොඳේ. හරි. එතකොට ළමයි මේ පේපර් එක ඔයාලා අනිවාර්යෙන් ප්‍රින්ට් කරගන්න ඕන. අලුත් කොටසන්නේ තියෙන ළමයි අලුත් දවසකින් පටන් ගමු. එහෙනම් ආයෙත් කාටත් good night.